මාහිමිපාණන්ට මා ගෞරවයෙන් යුතුව ඇගයුම් කර සිටිනවා. තැන්පත් වෙන්න හැමදෙනාම ගෞරවනීය නායක හඳුරුවන් වහන්සේ විදුහල්පතිතුමනි, නියෝජ්‍ය සහකාර විදුහල්පතිවරුනි, අංශ ප්‍රධාන ශ්‍රේණි ප්‍රධාන संस्था आचार्य मंडल गुरु महात्मानी दयाबल दिमापिय वरुणी तस्टन पुतन वरुणी लौतुर बुदु पियानन वහන්සේ අවුරුදු 45ක් මුළුල්ලේ මිනිසුන් අන්ධකාරයෙන් ආලෝකේ කරා ගෙන යාම සඳහා 84000ක් වූ ධර්මස්කන්ධය දේශනා කරන්නට යෙදුණා. ඒ අතර කාලවකවානුව තුළ ලාංකික මිනිසුන්ට ධර්මය දේශනා කිරීම සඳහා තෙවරක් ලංකාවට වැඩම කරන්නට යෙදුණා. නමුත් බුදුරජාණන් වහන්සේ තෙවරක් ලංකාවට ආගමනය වුණත් සම්බුදු සසුන පිහිටන්නට යෙදුනේ නැහැ. දේවානම් පියතිස්ස රජතුමාගේ අශෝක රජතුමාගේ කල්යාණ මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් හැටියට අශෝක රජතුමන්ගේ පුත් මීළු මාහිමියන් වහන්සේ තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් හැටියට ධර්මය අරගෙන ලංකාවට ආගමනය කරන්නට යෙදුණා. මිදුහාමුදුරෝ ලංකාවට ආගමනය කරන්නට ප්‍රථම ස්ථිර ආගමක්, ඒ වගේම තමයි මිනිසුන්ගේ චාරිත්‍ර වාරිත්‍රවල යම් කිසි වෙනසක් දකින්නට පුළුවන්කම ලැබුණා. බුදුදහම ලැබීමත් සමගම අපේ මිනිසුන්ට ස්ථිර ආගමක්, ඒ වගේම තමයි බෞද්ධ ක්‍රමය පදනම් කරගත් අර්ථ ක්‍රමයක්, චාරිත්‍ර වාරිත්‍ර බුදුදහමට අනුගත වෙච්ච සිරිත් විරිත් විශාල ප්‍රමාණයක් ඉගෙන ගන්නට, ඒ වගේම තමයි එකට එකතු කර ගන්නට පුළුවන්කම ලැබුණා. ඒ නිසා අපි හැමදෙනාම දෙවනි බුදුන් හැටියට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සලකන්නට යෙදෙනවා. උන්වහන්සේගේ ආගමනය සිද්ධ කරන්නට යෙදුනේ පොසොන්පුර බසලොස්වක පොහොය දවසේ. හෙට දින ආරම්භ කරන්නට යෙදෙන, එළඹෙන්නට යෙදෙන පොසොන්පුර බසලොස්වක පොහොය දවස පදනම් කරගෙන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණයන් ස්මරණය කරන ලාංකිකයන් හැටියට ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවන් වල නියැලෙන්නට යෙදෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට තර්ස්ටන් විද්‍යාලය විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මැතිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ, ඒ වගේම කළමනාකරණ මණ්ඩලය නවයේ ශ්‍රේණියෙහි ශ්‍රේණි ප්‍රධාන දිලානි ගමාච්චි මැතිණිය ඇතුළු නියෝජ්‍ය සහකාර විදුහල්පතිවරු හැම දෙනාගේම දායකත්වයේ මත, සහභාගීත්වය මත මේ පින්කම සංවිධානය කරගන්නට යෙදුණා. තර්ස්ටන් පුතණුවරුන් අර්ථයෙන් ධර්මයෙන් උසස් පිරිසක් බවට පත් කරගන්නට, ඒ වගේම තමයි විනයානුකූල සදාචාරවත් පිරිසක් බවට පරිවර්තනය කිරීම තමයි වත්මන් විදුහල්පතිතුමන්ගේ මූලික අභිමතාර්ථය බවට පත් වෙලා තියෙන්නේ. කෙනෙක් කතරම් ඉහළටපත් වුණත් වැඩක් වෙන්නේ නැහැ අධ්‍යාපනයෙන්. ඒ පුද්ගලයා තුළ විනයානුකූල, ඒ වගේම තමයි චාරිත්‍ර වාරිත්‍ර වලින් ලැබි පුද්ගලයෙක් මේ සමාජයට දායාද කරේ නැත්නම් එහෙම. ඒ නිසා තමයි සෑම පුරපසළොස්වක පොහොය දවසකට ඉහත දිනේදී පෙර පොහොය දවසේදී විදුහල්පතිතුමන්ගේ ප්‍රධාන මඟ පෙන්වීමේ යටතේ මේ දරුවන්ට චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් ඉගැන්වීම පදනම් කරගෙන නොයෙකුත් ආකාරයේ ආගමික කටයුතු සිද්ධ කරන්නට යෙදෙනවා. ඒ නිසා අද දවසේදී පොසොන්පුර පසළොස්වක පොහොය දවස ආරම්භ කරගෙන සිදු කරනු ලබන මේ ධර්ම දේශනාමය පින්කම සඳහා අපි ආරාධනා කරන්නට යෙදුනේ අනුරාධපුර
බුද්ධ ශ්‍රාවක විශ්වවිද්‍යාලයෙහි පාලි හා බෞද්ධ අධිනාංශයේ මහාචාර්ය විචිත්‍ර ධර්ම කතික ප්‍රවීණ ගීත රචක පාතේගම ඥානිස්සර අපේ නායක හමුදුරුවන් වහන්සේට අපි ආරාධනා කරන්නට යෙදුණා. උන්වහන්සේ අපේ දුරකථනින් කරන ආරාධනාව පිළි අරගෙන මේ ස්ථානයට වැඩම කරන්නට යෙදුණා. විශේෂයෙන්ම විදුහල්පතිතුමන් වෙනුවෙන් ඒ වගේම තමයි නියෝජ්‍ය සහකාර විදුහල්පතිවරුන් වෙනුවෙන් විශේෂයෙන්ම නවයේ ශ්‍රේණියේ ශ්‍රේණි ප්‍රධාන ඩිලානි ගමාච්චි මැතිණිය වෙනුවෙන් අපි උන්වහන්සේ දෙපා නැවත ඊටම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. විශේෂයෙන්ම මේ වෙලාවේදී සිහිපත් කරන්නට ඕනි කතරම් බාධක අවහිරතා තිබුණත් උන්වහන්සේ අපේ ආරාධනාව පිළි අරගෙන මේ ස්ථානයට වැඩම කරන්නට යෙදුණා. ඒ වගේම තමයි මේ පින්කම සංවිධානය කිරීමේදී විදුහල්පතිතුමන්ගේ දායකත්වය මඟ පෙන්වීම විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කරන්නට ඕනි. ඒ වගේම තමයි මේ සඳහා කැපකිරීමෙන් යුක්තව කටයුතු කරන්නට යෙදුන නියෝජ්‍ය විදුහල්පති ඒ වගේ විදුහල්පතිවරු සහකාර විදුහල්පති නිමිකා රත්නායක මැතිණියගේ දායකත්වය ඒ වගේම තමයි මේ සඳහා සහභාගී වන්නට යෙදුන ඒ නවයේ ශ්‍රේණි ප්‍රධාන ඩිලානි ගමාච්චි මැතිණිය ඒ වගේම තමයි නවයේ ශ්‍රේණියේ සියලුම පන්ති බාරගුරු මෑණිවරු මේ සඳහා ඉතාම කැපවීමෙන් යුක්තව කටයුතු කරන්නට යෙදුණා. විශේෂයෙන්ම බෞද්ධ සංගමයේ මගින් සිහිපත් කරන්නට යෙදුන ඒ කරුණ පදනම් කරගෙනම ඒ අය ඊටම කැපවීමකින් යුක්තව ඒ වගේම තමයි උනන්දුවකින් යුක්තව මේ කටයුත්ත සංවිධානය කරගන්නට යෙදුන ඒ අය හැම දෙනාම පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කරන්නට ඕනි. ඒ වගේම තමයි ඒ අයට දෙන ලද පණිවිඩයට අනුව නවයේ ශ්‍රේණියේ ඉගෙනුම ලබන පුතාලා හැම දෙනාගේම දෙමව්පියෝ අද හිමිදිරි උදෑසනම මේ ස්ථානයට පැමිණලා මේ අලංකරණ කටයුතු ආදී නොයෙකුත් දේවල් සිද්ධ කරන්නට යෙදුණා. එහෙමනම් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේට කරන ගෞරවයක් හැටියටත් ඒ වගේම තමයි මේ ගුරුවරුන්ට කරන ගෞරවයක් හැටියටත් ඒ දෙමව්පියන්ගේ කැපවීම ඉතාම පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කරන ගමන් නවයේ ශ්‍රේණියේ පුතාලා හැම දෙනාමත් මේ සඳහා දායකත්වය අරගෙන කටයුතු කරන්නට යෙදුණා. ඒ හැම දෙනාටමත් පුණ්‍යානුමෝදනාත්මකව ස්තුතිය පුද කරන ගමන් වැඩම කරන්නට යෙදුන ගෞරවනීය අපේ නායක හමුදුරුවන් වහන්සේට ධර්මදේශනාව ආරම්භ කිරීමට මත්තෙන් දෙහත්වට්ටිය පිළිගන්වලා ආරාධනා කරන ලෙස අප විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුදිත වික්‍රමසිංහ මැතිතුමන්ට ආරාධනා කරනවා අපේ ගෞරවනීය නායක හමුදුරුවන් වහන්සේට ආරාධනා කරන ලෙස. පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත්වෙන ධර්ම දේශනාවේ දේශකයන් වහන්සේ වන්නේ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතිපූජනීය පාතේගම ඥානිස්සර ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට ආරාධනා කර සිටිනවා ධර්ම දේශනාව ආරම්භ කරන ලෙසට. අවසරයි අපේ හාමුදුරනේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි
අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දණ්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කියන්නේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා ධම්මස්සවෙන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති යස්ස අස්සු මුඛෝරෝදං විපාකං පටිසේවති අපේ ගරු ධම්මින්ද හාමුදුරන් වහන්සේ විදුහල්පතිතුමා ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් 9 ශ්‍රේණි භාර ගුරු මහවරු පියවරු සහ තර්ස්ටන් විද්‍යාලීය දරුවන් ඇතුළු පින්නතුනි අද රටේ යම් යම් ගැටලු වරගල තියෙන සමයක වකවානුවක තෙල් ප්‍රශ්න, කෑම ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න සියල්ල තිබෙන රටක විදුහල්පතිතුමා කල්පනා කළා මේ ප්‍රශ්න තිබුණත් අපේ විද්‍යාලයේ පොසොන් පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන බෞද්ධ ඇත්තන් හැටියට ආගමික චාරිත්‍ර ඉෂ්ට කරන්න ඕන කියලා. ඒ අනුව අපේ හිතවත් නොවන මහත්මිය අපේ ගම්පලාතේ මට ආරාධනා කළා අපේ ධම්මින්ද හාමුදුරන් වහන්සේට මට දුරකථනයෙන් කතා කරලා මේ පිළිබඳව සිහිපත් කළා. අද ධර්ම දේශනාව සඳහා අද මම මේ දරුවන්ට කරුණු කිහිපයක් කියලා දීමට බලාපොරොත්තු වෙනවා. එක සාමාන්‍යයෙන් හාමුදුරුවන් වහන්සේ නමක්
ධර්ම දේශනාවක් ආරම්භ කරනකොට ආරම්භ කරන විදිහක් තිබෙනවා. අපි රටේ විවිධ තැන්වල විවිධ පාසල්වල විවිධ ආයතනවල ධර්ම දේශනා කරන්න යනකොට බණ අහන්න ඉන්න නැත්තන්ට ඒ හාමුදුරුවෝ කරන චාරිත්‍ර ටික මතක නෑ කියලා දැනෙනවා. මේ දරුවන්ට මතක ඇති ඒත් මම ඒ කාරණා ටික මුලින් සිහිපත් කරනවා. හාමුදුරුවන් වහන්සේ නමක් ධර්ම දේශනාවක් ආරම්භ කරනකොට උන්වහන්සේ කරන පළමුවෙනි කාරණාව තමයි අංක 1 බණ අහන්න ධර්ම ශ්‍රවණය කරන්න පැමිණිලා ඉන්න පිරිස සිල්වතුන් බවට පත් කිරීම සඳහා පංචශීලයේ සමාදන් කරවනවා. එහෙම නැත්නම් අෂ්ටාංග සීලයේ සමාදන් කරවනවා. එහෙම නැත්නම් දස සීලයේ සමාදන් කරනවා. අපේ බෞද්ධ සම්ප්‍රදායේ තියෙන අදහසක් තමයි යහපත් වැඩක් කරනකොට යහපත් තත්වයටපත් වෙලා කරන යහපත් වැඩේ ප්‍රතිඵල වැඩි. අපි කරන්නේ යහපත් වැඩක් නම් ඒ යහපත් ක්‍රියාවෙන් වැඩි ප්‍රතිඵල ගන්න නම් අපි සිත කය වචනය කියන තුන්දොර යහපත් කරගන්න ඕන. එතකොට පිනේ පින වැඩි. දැන් උදාහරණයක් හැටියට පංචශීලයේ සමාදන් වෙච්ච පිරිසක් ධර්ම ශ්‍රවණය කිරීමත් පංචශීලයට සමාදන් නොවිච්ච කෙනෙක් ධර්ම ශ්‍රවණය කිරීමත් අතර පුණ්‍ය පැත්තෙන් වෙනසක් තියෙනවා. මම මේ කියන කාරණා සම්බන්ධයෙන් මම බලාපොරොත්තු වෙනවා මේ දරුවෝ මගෙන් ප්‍රශ්න කරයි කියලා. මගේ ප්‍රශ්න අහයි කියලා. සාමාන්‍යයෙන් අපිට ප්‍රශ්න අහ බණ අහලා පුරුදු නෑනේ. අපි හාමුදුරුවෝ කියන බණේ තේරුණත් අපි ඒව තේරුම් ගනිමින් ප්‍රශ්න අහන්න යන්නේ නැතුව නිහඬව බණ අහනවා. හාමුදුරුවෝ කියන බණේ නොතේරුණ බණේ තේරුණ විදිහට ඉඳගෙන අපි ඒ බණ අහනවා. ඒක තමයි අපේ සම්ප්‍රදාය ධර්මයේ තියෙන ගරුත්වය. නමුත් පාසලක ඉගෙන ගන්න ළමයි මොලේ මෝරණ අයනේ. නිදිමතයන්ට අර ක්‍රමේ හොද වුණාට පාසලක ඉගෙන ගන්න ළමයි කියන්නේ මොලේ මෝරණ අය. මොලේ මෝරණ අයට තියෙන්නේ ප්‍රශ්න. දාර්ශනිකයෝ අහලා තියෙන්නේ ප්‍රශ්න. මෝඩයෝ අහලා තියෙන්නේ ප්‍රශ්න. එතකොට දාර්ශනිකයෝ අහපු ප්‍රශ්න නිසා තමයි මේ රටේ බුද්ධිය තව තව මිනිස්සුන්ගේ වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ දරුවෝ මගෙන් ප්‍රශ්න අහුවා කියලා ප්‍රශ්න අහුවොත් ඒගොල්ලා යන යහපත් ප්‍රතිචාරයක් තියෙනවා මිසක මම කියන දේ පැහැදිලි වෙන්නේ නැත්නම් මම බණ අවසන් කරයින් පස්සේ මගෙන් ප්‍රශ්න අහන්න මම ඔයාලට අවස්ථාව දෙනවා. මම කියන කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් යතුවර ටීවී ප්‍රෝග්‍රෑම් වගේ ප්‍රශ්නයක් ලියාගෙන විතරක් එකක් නෙවෙයි. ඔළුවට එන ප්‍රශ්නයක් තියෙනවා. ඒක අහන්න පුළුවන්. ප්‍රශ්නේ අහලා දැනගන්න. හාමුදුරන් වහන්සේ නමක් බණ ධර්ම දේශනා කරන්න ගියාම අංක 1 සීල සමාදානයේ පිළිපදවනවා. ගිහියන්ට නිත්‍ය වශයෙන් තියෙන සීලය පංචශීලය නිසා පංචශීලයේ පිළිපදවනවා. ඒ වගේම විශේෂයෙන්ම බෞද්ධයා කියලා කියන්නේ තුනුරුවන්ට තුන්දොර පූජා කරපු නිසා අපි ඒ අයට සරණාගමනය පිළිපදවලා නමස්කාරය කළා. සරණාගමනය පිළිපදවලා තමයි පංචශීල සමාදන් කරනවා. අංක 1. මම නෙවෙයි මොන හාමුදුරුව බණ කිව්වත් මොන හාමුදුරුව ධර්ම දේශනාවක් කළා ධම්මින්ද හාමුදුරුව ධර්ම දේශනාවක් කළා වෙන කෙනෙක් ධර්ම දේශනාවක් කළා අංක 1ට කරන්නේ මේක. බණ අහන්න එන අපි ඒක දන්නේ නැතුව හිටියොත් අපිට නිකන් මොලේ මඤ්ඤං වෙනවා වගේ මොකද්ද මේ හාමුදුරුව කියන්නේ මොකද්ද කියන්නේ ඉතින් ඔන්න එකක් කියනවා ආයෝ තව එකක් කියනවා ආයෝ මොනවාද ආය පටන් ගන්නවා. දැන් මෙයා දන්නේ නැහැ මේ වැඩ ටික. ඉතින් අර
එහෙම ඔලුස්සනවා ආයි පහත් කරන කට්ටිය දැකලාම මේ කාරණේ දැන් මම කියන්න පටන් ගන්නවා. බණ කියනකොට මේ ටික. එතකොට ඒ ටික ඉවර වෙනකම් ඔළුව යන්න ඕන මෙන්න මේ වැඩ ටික. ඊට පස්සේ තමයි බණට එන්නේ. පංචිල් සමාදන් වුණායින් පස්සේ දැන් ධර්ම ශ්‍රවණය කරන ඇත්තෝ සීලවතු. බණ දේශනා කරන කෙනා සිල්වතු. දෙගොල්ලම සිල්වත් නිසා ඊට පස්සේ හාමුදුරුවෝ කරන්නේ දෙවියන්ට ආරාධනා කරනවා. ඒකට කියන්නේ අංක 2 දේවතා ආරාධනා. මම ඒක කළා. දැන් මම ආයෙත් ඒක කරන්න යන්නේ ඔයාලට පැහැදිලි කරන්න. සමන්තා කියන්නේ වටපිටාව. පාලියෙන් සමන්තා කියලා කියන්නේ සිංහලෙන් වටපිටාව. සිංහලෙනොත් සමන්තලා ඉන්නවා. ඒ වෙන්නේ කියන්නේ. ඒක වෙන තේරුමක්. මම මේ කතා කරන්නේ පාලිය. සමන්තා. චක්කවාලේසු කියන්නේ චක්‍රවාටේ. අපි මේ කතා කරන විශ්වයේ මේ සක්වල චක්‍රවාටේ කියන්නේ සක්වල. සමන්තා චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. දේවතා කියන්නේ දිව්‍යවරුන්ට කියනවා. අත්‍ර කියන්නේ මෙතෙන්ට ආගච්ඡන්තු පැමිණෙත්වා. විවිධ තැන්වල විවිධ ස්ථානවල සිටින සියලුම දිව්‍යවරුනි මේ ස්ථානයට වැඩම කරන්න. ඒ කාරණේ පාලි භාෂාවෙන් කියන්නේ සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. ආගච්ඡන්තු පැමිණෙත්වා. පැමිණෙත්වා කියන්නේ එන්න කියන එක ගෞරවාන්විතව කියනකොට. මොකටද මේ එන්නේ? ගාථාවේ 3 වෙනි පේළිය. සද්ධම්ම මුනි රාජස්ස සුනන්තු. සුනන්තු කියන්නේ අහනවා. කන් දෙකෙන් අහන්නේ සුනන්තු. දැන් ඕගොල්ලෝ සුනන්ති අසත්. සුනන්තු කියන්නේ ඇසීමට. සද්ධර්මය මුනි රාජස්ස බුදුරජාණන් වහන්සේට නම් ගොඩාක් තියෙනවා. බුදුරජාණන් වහන්සේට නම් තියෙන ගොඩාක්. මම ඔන්න නම් ටිකක් කියනනම් ඔයාලට දැනගන්න. බුද්ධ, දසබල, සබ්බඤ්ඤෝ, සත්තා, මුනින්ද, භගවා, නාත, චක්කුමාංගි රස, ලෝකනාත, නදීවරෝ විදුවට තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගොඩාක් යහපත් වැඩ සමාජයට කරපු නිසාම බුදුරජාණන් වහන්සේට නම් ගොඩයි. අයහපත් වැඩ ගොඩාක් කරපු අයටත් නම් ගොඩයි. යහපත් වැඩ කරපු අයටත් නම් ගොඩයි. දැන් මේ දරුවන්ට සමහර වෙලාවට උපැන්නදාති කියනමයි අම්මා කියන ජෝඩි පුතා දුරු පුතා කියන සුදු නැති උනා සුදු පුතා කියනවා. එහෙම නම වෙන්නේ නැහැ. ඔයාලා නරක වැඩ කරන්න කිව්වොත් නම් වැටෙනවා. ඔයාලා යහපත් වැඩ කරන්න කිව්වොත් නම් වැටෙනවා. බුදුරජාණන් වහන්සේ යහපත් වැඩ කරපු නිසා නම් ගොඩයි. මුනි රාජ සද්ධම්මං මුනි රාජස්ස. මුනි රාජස්ස කියන්නේ මුනි රාජ කියන්නේ බුදුරජාණන් වහන්සේට කියන නම. ඒක තේරුමක් තියෙනවා විස්තර කරන්න කිව්වොත් වෙන පැත්තකට බණ යන හින්දා පොසොන් දවසේ හින්දා මම මේ කාරණා ටික කළා. පොසොන් ගැන කියන්නේ හදන්න. මුනි රාජස්ස බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ සුනන්තු ඇසීමට තමයි මේ දෙවියන්ට එන්නේ කියන්නේ. ඒ බණ ඇහිීමෙන් ලැබෙන ඵලය මොකද්ද? සග්ග මොක්ඛදං. සග්ග සම්පත්තිය, මෝක්ෂ සම්පත්තිය ලැබෙනවා. මේ දෙවියන්ට කියන්නේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. සග්ග මොක්ඛ සැපදෙන මුනිදු බුදුරජාණන් වහන්සේගේ බණ ඇහිීමට මේ චක්‍රවාටයේ හැම තැනම සිටින සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මෙතෙන්ට වැඩම කරත්වා කියලා ආරාධනා කරනවා. ඒකට කියන්නේ දේවතා ආරාධනා. ධර්ම දේශනාවකදී ස්වාමීන් වහන්සේ නමක් බණ පටන් ගන්නකොට කරන දෙවෙනි කාරණා.
පන්සිල් සමාදන් වුණා. දේවතාරාධනා. අංග 3. තුන්වෙනි කාරණාව තමයි ශබ්ද ഘോഷාව කියන එක. සමහර ප්‍රදේශවල බෙරත් කරනවා. ශබ්ද ഘോഷාව කියලා කියන්නේ කාට්ටියට දැනුම් දෙනවා. දැන් පිරිස සිල්වතුන් හාමුදුරුවෝ දේශනා කරන්නේ බුදුබණ. හැබැයි හාමුදුරුවෝ බුදුබණ කියන්නේ බුදුබණ දෙවියොත් වැඩම කරලා. හාමුදුරුවෝ දැනගන්න ඕන පරිස්සමෙන් වැඩ කරන්න ඕන නැත්නම් දෙවියෝ කෝප වෙනවා. බුදුබණ නැතුව වෙන්නේ කිව්වොත්. දෙවියෝ කෝප වෙනවා. ඒ ඉතින් බණහන් දෙන්න කියලා සගමොක් සැප ලබන්න පුළුවන් නිවන් සැප ලබන්න පුළුවන් මේ බණහන් කියලා එන්න කියලා වෙන මොකක් හරි කියන්න තහනම්. කියන හාමුදුරුවන්ට තහනම් ඒක. ඒ කියන හාමුදුරුවෝ තහනම් වැඩ කරන්නේ නැහැ. ඒක නිසා කියනවා ධම්ම ශ්‍රවණ ඊගාකාරණේ ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. භදන්තා කියන්නේ පැමිණියා. ධර්ම ශ්‍රවණය කිරීමට කාලය දැන් පැමිණියා. ඒක තුන් පාරක් කියනවා. සමහර ඒවා එකපාරයි කියන්නේ. සමහර ඒවා දෙපාරයි කියන්නේ. සමහර ඒවා තුන් පාරයි කියන්නේ. මගේ YouTube channel එකේ මම වීඩියෝ එකක් කළා නමස්කාරය තුන් පාරක් කියන්නේ මොකද කියලා. හිතන්නේ. පස්වෙනි කාරණේ. අන්න ඒක එක ස්වාමීන් වහන්සේලා අනුව වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ එදාට ඒ හාමුදුරුවෝ බණට කියන්නේ අන්න ඒ ගාථාව ඇසුරු කරගත්ත කරුණු කීපයක්. ඒ කියන්නේ පස්වෙනි කාරණා. ඉතින් කෙනෙක් පන්සිල් සමාදන් වුණාම නිහඬව ඉන්න ඕන අනිත් ටික කියනකම්. අනිත් ටික කියනකම් නිහඬව ඉන්න ඕන. අපේ බෞද්ධයත්වෝ ඒක හරියට ඒ කාරණා හතර දන්නේ නැති හින්දා ඔන එකක් ඉවර වෙනකොට ඔලුස්ස. දැන් බලන්න. ආයෙත් ඒ වෙන්නේ මේ කාරණා දන්නේ නැහැ. දන්නේත් නැහැ සමහර අය. දන්නේ නැහැ කියලා දන්නේත් නැහැ. එහෙම කියනවා. සම්ලෝකින හතර දෙනෙක්. දන්නවා. දන්න විත්‍ය දන්නවා. එයා. 2. දන්නවා. දන්න විත්‍ය දන්නේ නැහැ. අංග 3 දන්නේ නැහැ. දන්නේ නැහැ කියලා දන්නවා. අංග 4 දන්නේ නැහැ කියලා දන්නේත් නැහැ. ඒගොල්ල තමයි හරිම භයානක. හැම එකටම උපදෙස් දෙනවා. හැම එකටම පණිනවා. හැම එකටම කතා කරනවා. හැම මාතෘකාවක්ම එකම කතා කරනවා. ආණ්ඩුව ගැන කතා කරනවා, දේශපාලනය ගැන කතා කරනවා, සමාජය ගැන කතා කරනවා, ධර්මය ගැන කතා කරනවා, අරය ගැන කතා කරනවා, මෙයා ගැන කතා කරනවා. දැන් පහුගිය දවසේ මම මේ කියන කාරණාවට උදාහරණයක් මම කියන්නේ වෙයි. සමහරවිට මම ත්‍රිවිල් එකේ යන ගමන. මම ත්‍රිවිල් එකේ යනකොට ඒ ත්‍රිවිල් රියදුරු මහත්තයා කියනවා හාමුදුරුවනේ අගමැති යන්න ඕන. ජනාධිපති යන්න ඕන. 225ම යන්න ඕන. මම පුතායිති මොම ඔක්කොම යන්න ඕන. මේ රට හදන්නේ මෙහෙමයි. ඩොලර් ගේන්නේ මෙහෙමයි. එයා කියන කරනවා. එයා කියනවා මට මම මේක ඔක්කොම විස්තර කරන්නේ නැහැ. ඩොලර් ගේන්නේ මෙහෙමයි. ආර්ථිකය හදන්නේ මෙහෙම. එයා කියනවා. ඉතින් මම දැන් මේක අහගෙන මම කොහොමද කියන්නේ කිය මම ගියා මොකද්ද මෙයා කියන්නේ. කෙනෙක් කතා කරනවා කියන්නේ එයාගේ ඔළුව වැඩ කරන විදිහනේ. දැන් කෙනෙක් එක්ක කතා කරනකොට හන්දියාම මොලේ තියෙන කෙනා තේරුම් ගන්නවා එයාගේ ඔළුව වැඩ කරන්නේ මෙහෙමයි කියලා. මම දැන් මෙයා ආර්ථිකය ගැන ඩොලර් ගේන හැටි, සමාජය හදන හැටි, සම්බන්ධ හදන හැටි පාර්ලිමේන්තුවෙන් කියනවා. ඒකට මම ඇහුවා කතා කරලා ඉවර මම පුතේ ඔයාට මාර මොලයක් නේ තියෙන්නේ. ඔයාට මාර දැනුමක් නේ තියෙන්නේ. ඉතින් ඔච්චර දැනුමක් තියෙන ඔයා තාම ත්‍රිවිල් එකේ එලවන්නේ මොකෝ? මෙයාගේ දැනුම හැටියට මෙයා ඉන්නවනේ ප්ලේන් එලවන කෙනෙක්. එහෙම නැත්නම් ප්ලේන් අයිතිකාරයෙක්. වෙන්න ඕන කයිවා. ඒවට කියන්නේ අදහස් නැති වචන කයිවා. අපේ බෞද්ධ සමාජයේ ගොඩාක් ඉන්නවා කයිවා. වැඩ නැතුව ක්‍රියා. ඉතින් එහෙම දරුවෙක් වෙන්න එපා. අද මම ධර්ම දේශනාව හැටියට මාතෘකාව කරගත්තේ
නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති යස්ස අස්සුමකෝ රෝදං විපාකං පටිසේවති කියලා කියන ගාථා. දැන් මම සූදානම් වෙන්නේ ගාථාවේ තේරුම කියන්න. ඒකේ තේරුම කියලා මම ධර්ම දේශනාව වෙන පැත්තකට හරවගෙන යනවා. ගිහිල්ලා ආයි මම එතෙන්ට එයි. මම කල්ලාදුවම කාරණා ටික කිව්වේ. එතකොට දැන් ඔයාලගේ ඔළුව හරවගෙන යන්න පුළුවන්. දැන් මේක. අරුණි ඔළුව තියාගන්න පුළුවන්. හිත එක දැනක තියාගන්නවා කියන එක ලේසි නෑනේ. හිත එක දැනක තියාගන්නවා කියන එක ලේසි නෑ. ඒක නිසා ඔයාලට කිව්වේ මේ ටිකයි මම කියන්නේ. න කියන්නේ එපා. තං කම්ම ඒ කර්මය. ඒවා කරන්න එපා. මොනවද? මොකක් හරි කරලා පස්සේ ඒ කරපු ක්‍රියාව ගැන දුක් වෙන්න වෙනවා. ඒ කියන්නේ තව විදිහකින් කිව්වොත් තමන් කිසියම් ක්‍රියාවක් කරනවා. ඒ ක්‍රියාව කරලා පස්සේ ඒ ක්‍රියාව මං කළා නේද කියලා මතක් වෙනකොට හිතට දුකක් ඇති වෙනවා. ඇහැට කඳුලක් එනවා. අස්සු කියන්නේ කඳුළු. කඳුළු වැක් කරනවා ඒක මතක් වෙනකොට. පරණ කේස් එක මතක් වෙනකොට කඳුළු එනවා. දුක හිතෙනවා. අපරාධේ මං ඒක කළේ කියලා හිතෙනවා. කළේ නැත්තම් කොච්චර හොඳයිද කියලා හිතෙනවා. එදා මං මේ වැඩේ කළේ නැත්තම් අද මට දුකක් නැහැනේ කියලා හිතෙනවා. එහෙම වැඩ අපි කරනවා. මේ දරුවෝ විතර නෙවෙයි ඕන කෙනෙක් අතින් එහෙම ක්‍රියාවක් වෙන්න පුළුවන්. ඒ වගේ ක්‍රියාවක් කරන්න එපා කියලා කියන්නේ. ඒ කියන්නේ කිසියම් ක්‍රියාවක් කරලා ඒ කරපු ක්‍රියාවෙන් පස්සේ ඒ ක්‍රියාව ගැන මතක් කරනවා නම් සිහි කරනකොට මතක් කරනකොට හිතනකොට එයාට හිතෙනවා නම් අපරාධේ මම මේක කළේ. මේක මට නකර ඉන්න තිබුණා. ඇයි මේ වගේ එකක් මට කරන්න හිතුනේ? අපරාධේ. අම්මා මේක දැනගත්තොත් මොකක් හිතයිද? තාත්තා මේක දැනගත්තොත් මොකක් හිතයිද? අපේ ප්‍රින්සිපල් මේක දැනගත්තොත් මොකක් හිතයිද? පන්ති බාර ටීචර් මේක දැනගත්තොත් මම මෙහෙම එකක් කළා කියලා මොකක් හිතයිද අයියෝ කියලා ඔන්න තමන් ගැන දුක් වෙනවා. තමන් ගැන දුක් වෙන්නේ තමන් කරපු ක්‍රියාව නිසා. අපි කරන ක්‍රියා තුනක් තියෙනවනේ. හිතෙන් ක්‍රියාවන් කරනවා. හිතෙන් ඒකට අපි කියන්නේ හිතනවා කියලා. කටින් ක්‍රියාවල් කරනවා. අපි ඒකට කියන්නේ කියනවා කියලා. අපේ පැත්තෙන් කියන්නේ දොඩනවා කියලා. කයින් ක්‍රියාවක් කරනවා. හැබැයි මේ ක්‍රියාවලට ඕඩර් එක දෙන්නේ හිත. හිත හරි පුදුම හිතක්. සමහර වෙලාවට හිතෙන් අපි හිත අකුසල් කරනවා. හිතේ විදිහ මම කියන්නේ. හිත අකුසල් කරනවා. අකුසල් හිතනවා. අපි හිතන හැම සිතිවිල්ලක්ම කොටස් දෙකකට බෙදනවා යහපත් අයහපත් කියලා. ආගමික සමාජයේ ඒකට කියනවා යහපත් එකට පින් කියනවා අයහපත් එකට පව් කියනවා. ආගමික සමාජයට උඩින් තියෙනවා ධර්ම සමාජය. ධර්ම සමාජය අපි ඒකට කියනවා යහපත් එකට පින් එකට කුසල් කියලා කියනවා අයහපත් එකට පව් එකට අකුසල්. වචන තුනක් පාවිච්චි. හිත තනියම අකුසල් කරනවා. සමහර වෙලාවට හැම හිතක්ම එක්කෙනාට එක ගානේ තියෙනවනේ. සමහර උනන් අනිත් අයගේ හිත උත්සාහකේ දාම් පෝස්ට් එකේ දාගෙන ඒවත් පාලනය කර ඉන්නවා ෆෝන් එකෙන් කතා කර එහෙමත් ඉන්නවා. තමන්ගේ හිත විතර පාලනය කරගත්තම ඇති කියලා බුදුබණ කියන්නේ. දැන් අම්මා එහෙම පෝස්ට් එකේ දාගෙන ඉන්න දරුවෝ ඔක්කොගෙම හිත ටික.
මොකද හොරකමක් කළා නේද? අම්මා ඔක්කොම එයාගේ හිත විතරයි පාඩේ යා ගන්න නැත්තේ අනිත් ඔක්කොම එයා ගන්නවා. තාත්තලා එහෙම. වැඩි හිටුවේ එහෙම. තමයි තරුණ කොල්ලෝ Facebook එකේ YouTube බෝබා එක එකනා ගිහින් හිතයි. මේ අත නැතුව ඇති. නැත්තමත් නැතුව ඇති. එතකොට හිත සමහර වෙලාවට කටත් එක්ක එකතු වෙනවා යාළු වෙනවා. හිත කටත් එක්ක යාළු වෙලා කටයි හිතයි දෙකම එකතු වෙලා අකුසල් කරනවා. ජෝඩු වෙලා. ජෝඩු වෙලා යා. අංග 3 හිත සමහර වෙලාවට හිත කටත් එක්ක කයත් එක්ක යාළු වෙලා අකුසල් කරනවා. දැන් අවස්ථා තුනක් මම කියවා. එක හිත තනියම අකුසල් කරනවා කියනවා. හිත කටත් එක්ක යාළු වෙලා සමහර වෙලාවට අකුසල් කරනවා කියනවා. හිත කටයි කයයි දෙන්නම යාළු කරගෙන තමන්ගේ අදහසට නම්ම ගන්නවා. තමන්ගේ හොරකමට, නරකමට, වල්කමට, ජඩකමට නම්ම ගන්නවා. නම්මරක් කරනවා. ඒ කියන්නේ හිත කරන්නේ මේ වැඩ ටික. කයත් එක්ක එකතු වුණාම සමහර වෙලාවට හිත කටට කිව්වොත් මේවා රටට එළිවේ කියලා කටට කියන්නේ නැතුව හිත හිතන් ඉඳලා කයින් කරනවා. කයත් එක්ක යාළු වෙලා. හතර අවස්ථාව අකුසල. ඔය හතර අවස්ථාවම කුසල් කරන්නත් යොමු කරන්න පුළුවන්. කුසල් කරන්නත් යොමු කරන්න පුළුවන්. දැන් අද වණේ කියන්නේ අකුසල් පැත්ත. නතං කම්මං කතං. කරන්න එපා ඒ වගේ කර්ම. කරන්න එපා ඒ වගේ ක්‍රියා. කරන්න එපා නරක ක්‍රියා. කියලා කියන එකයි මේ කියන්නේ. මොන වගේ එකක්ද? පස්සේ මතක් වෙනකොට හිතට දුකක් එන. පස්සේ මතක් වෙනකොට අපරාධේ මං කළේ නැත්තම් කියලා හිතන. පස්සේ මතක් කරනකොට ඇසට කඳුළු වෙන ක්‍රියා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට උන්වහන්සේ පැහැදිලි කරලා තියෙනවා පුතා මේ බුදු බණ අනුව යන්න නම් මොලේ ඕන කියලා. මොලේ නැති අයට ධර්මානුකූලව යන්න අමාරුයි. මොලේ නැති අයට යමක් තේරුම් ගන්නත් අමාරුයි. දැන් බලන්න මේ මං කියපු එකම තේරුම් ගන්න කොච්චර අමාරුද කියලා. අපි වැඩක් කරනවා. අපි වැඩක් කරනකොට ඒ කරන වැඩේ ප්‍රතිඵලය අපි දන්නේ නැහනේ. දැන් අපි විභාගෙ ලියනවා. අපි ප්‍රතිඵලය දන්නවා. ප්‍රතිඵල වලින් ආවහම තමයි අපි දන්නේ. ඒ කියන්නේ යමක් කරනකොට ඒකේ ප්‍රතිඵලය ගැන හිතන්න බෑ. හිතෙන්නේ නැහැ, පේන්නේ නැහැ. යම් කිසි ක්‍රියාවක් කරනකොට ඒකේ රිසල්ට් එක පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමක් කරනකොට ඒ ප්‍රතිඵලය ගැන හිතන්න ඕන. යමක් කරනකොට ප්‍රතිඵලය ගැන හිතන්න නම් හොඳටම මොලේ සැලසුමක් තියෙන්න ඕන. හොඳ මොළකාරී වෙන්න ඕන. මොලේ නැත්තම් මොලේ මොට්ට නම් මොලේට වැටෙන්නේ නැත්තම් අමාරු මේක කරන්න. දැන් මොට්ට පිටියක් කරන් පලා ටිකක් කපනවා. පලා කැපෙනවද? කැපෙනවා වගේ පේනවා තමයි. කැපෙනවනේ වෙන් වෙනවනේ. කැපෙනවා කියන්නේ දෙකට වෙන්න දෙනවා. හැබැයි එතන වෙන්නේ කැපෙනවා තමයි. ඊට වඩා එකක් වෙනවා පලා ටික තැලෙනවා. ලස්සනට කැපිලා එන්නේ. පිහිය මුවහත් නම් පලා ටික ලස්සනට කැපෙනවා. ඕගොල්ලෝ ඉතින් ඒක තාම හරියට දන්නේ නැහැ. තාම පලා කපලා නැතුව ඇතිනේ. අම්මනේ ඔය දෙනවා ඊට පස්සේ වැඩේනේ කරනවා ඇත්තේ. ඒ උපමාව වලට විතර ටිකක් හිතන්න වෙන එක. මනසත් එහෙම තමයි. මොලේ හොඳට බුද්ධිමත්ව හිතලා සැලසුම් කරලා කරනවා නම් අර පලා ටික ලස්සන කැපෙනවා වගේ වෙනවා. නැත්තම් මොලේ තැලෙනවා වගේ. අපි ඒකට කියන්නේ මොලේ තැලෙනවා කියලා නෙවෙයි. හිත තැලුණා වගේ. හිත තැලුණා. හිත අවුල්ුණා. හිත අවුල්ුණායින් පස්සේ අපි කියනවා කේන්ති කියලා. තරහ කියලා.
ඒ වෙලාවේ කලේ මොකක්ද කියලා මම දන්නේ නැහැ. මට ඒ වෙලාවේ හිතුනේ නැහැ. එහෙම කියලා කියනවා. එහෙම කියනවා. දැන් පහුගිය දවසක මම හිරගෙදරට ගිහපු වෙලාවේ හිරගෙදරට කියන්නේ නේ. මම මොකක් හරි කරලා කේසයකට ගියා නෙවෙයි. අර හිරේ ඉන්න අය එක්ක හිරේ ඉන්නෙත් මේ දහම් පාසල් ගිහපු මේ ඉස්පාන්ස් දහම් පාසලට දාන පූජා කරපු මේ ආමුදුරේ කතා බහ කරපු අපේ බෞද්ධ අයනේ අද හිරේ හිටියට. ඒගොල්ලන්ට කිසියම් තැනක වැරදුනා. ඒ නිසා හිරිය තියෙනවා. ඒ හිරිය තියනවා කියන එක මම පුජ්‍යලික අනුමත කරන්නේ නැහැ. පුජ්‍යලිකව මම කිව්වා සියලුම හිරකාරයෝ නිදහස් කරන්න කියලා මම වැඩ පිළිවෙලකුත් ආණ්ඩුවට කිව්වා. ආණ්ඩුවේ තියෙව ගණන් ගන්නෑ. අපි කියන ඒවා ගණන් ගන්නෑ. ඒගොල්ලන්ට ඕන කට්ටිය විතරක් නිදහස් කරනවා. ආණ්ඩුව ගන්න ජනාධිපතිට බලයක් තියලා තියෙනවා. පරමාධිපති ජනතාව යාර පවරලා තියෙනවා. අපේ බලය කියලා අපේ බලය ආරගෙන යාට ඕනේ කියලා නිදහස් කරනවා. ඒක වැරදි. නිදහස් වෙනවා. ඒක වෙන පැත්තක් කතාවයි. මම මේ කියන්න හදන්නේ වෙන එකක්. එතකොට තරුණ දරුවෙක් හිටියා. එයා හිටියේ මරණීය දණ්ඩනය. දැන් මරණීය දණ්ඩනය දෙනවා. ජීවිතාන්තය දක්වා හිර දඬුවම දෙනවා. මරණීය දණ්ඩනයට උනාට එක පල්ලෙහායක හිර ජීවිතාන්තය දක්වා හිර දඬුවම. ඒ වගේ එක එක ඉතින් අර ළමයා එක්ක මම කතා කරා පුතා කොහොමද කියලා කතා කරනකොට පුතා කියාට අවුරුදු 40ක් විතර වගේ. එතකොට මම එයා කතා කර හිටියා. මොකද දැන් අපිට අහන්න බෑනේ. ඇයිවා මෙහාට ආවේ? මොකටද මෙහාට ආවේ? එහෙම අහන්න බෑනේ. නීතියෙන් දඩුවම් දීපු දරුවෙකුට කෙනෙකුට අපිට අහන්න එක බෑ. ඒකනේ සාහසිකයි. ඉතින් එයාත් එක්කම කතා කර යනකොට එයා කිව්වා අපේ ආමුදුරනේ මට ලස්සනට චිත්‍ර අදින්න පුළුවන්. එයා හිරගෙදරත් මාරු ලස්සන චිත්‍ර අදලා. දැන් මම කතා කරනකොටත් එයා මෙහෙම ඇඳලා මේ ආදරක වෙන්තොරේ කියලා. එයා ඉච්චරම දක්ෂයි. දක්ෂ චිත්‍ර. මට ආමුදුරනේ ඉවසීම ප්‍රගුණ කරන්න බැරි වුණා. එයා ආමුදුරනේ මම විනාඩි 5ක් ඉවසුවා. එයා කියන්නේ විනාඩි 5ක් ඉවසුවා. මම අනාගතයේ හොඳ චිත්‍ර ශිල්පියෙක් වෙනවා. එයාට හොඳ චිත්‍ර දෙන්න පුළුවන්. මට මේ විනාඩි 5 ඉවස ගන්න බැරි වුණ හින්දා මට දෙවිද දඬුවම අපේ නම දන්නවද? මම කොහේ පුතා මන් දන්නේ. මට තියෙන මරණ කියලා. ඒට අනිත් දවසක මම මරයි. ජනාධිපතිට තීන්දුව දුන්න ගමන් මරයි. එතකන් තීන්දුව දෙනකන් අරක දුක් විඳින්න මේ පොඩි කාමරයක්. මෙච්චර ඉතල කාමරයක්. ඒ කාමරය හැදුවේ සුද්දා. ඒ කාමරයක එක්කෙනයි දාන්නේ. ඒ පොඩි කාමරේ එක්කෙනයි දාන්නේ. දැන් ඒ එක කාමරයක 4 දෙනෙක් ඉන්නේ. ඒ 4 දවසේ මේකේ පැය භාගයක් කෙලෙට ගන්න. ඉතින් ඒගොල්ලත් එක්ක කතා කරන්නවත් දෙන්නේ නැහැ. මම අර රිසර්ච් එකට යනවා කියලා විශේෂ අවසර අරගෙන කැම්පස් එකේ ලියුමකුත් අරගෙන ගිහින් මට ඒ අවස්ථාව ලැබුණා. දෙන්නේ නැහැ. හැබැයි ඉතින් මම മന്ത്രി කෙනෙක් වුණා නම් අපේ ඕන දාන්න ගෑල් ළමයෙකුට උනත් එල්ලුම් ගහවුනත් පෙන්නන්න පුළුවන් බලයක් තියෙනවා. මට ඇමති කෙනෙක් වුණා. මට එහෙම නැහැනේ. ඒ ඇමතිවරු හොඳ නරක කරනු ගානක් නැහැ. අපිට එහෙම නැහැ. එතකොට ඒ දරුවා කියනවා මේ හාමුදුරුවනේ විනාඩි 5ක්. ඒ කියන්නේ දැන් ඔය ඉවසීම කියලා කියන එක මම කිව්වේ පුතා අර හිත දුකේන කතන්දර කියලා මම කිව්වේ. අපිට සමහරවිට විනාඩියක් ඉවසන්න පුළුවන්. විනාඩි 2ක් බෑ. ඒකට විනාඩි 2ක් පුළුවන්. විනාඩි 3ක් බෑ. විනාඩි 3ක් පුළුවන්. විනාඩි 4ක් බෑ. 4ක් එහෙම එක එක්කෙනා මේවා ඉවසීම කියන එක ප්‍රගුණ කරපු විදි තියෙනවා. මම අහන්නේ නෑ පුතාට පුළුවන් කොච්චරද පුතාට පුළුවන් කොහොමද එහෙම කියලා අහන්නේ නැහැ. ඔයා ඔයලකින් අහගන්න. සමහර අය යාළු කෙනෙක් නම් ඉවසිය ඕන තරම් ඉවසීම වගේ ඉන්නවා. තරහ කෙනෙක් නම් හොස්සලමින් මැස්සේ යන බය ගහ ගන්නවා. එහෙම තියෙන එක එකද අපේ ඒ ඉවසීම කියන්නේ අපි නෙවෙයි. අපේ කට නෙවෙයි. අපේ හිත. ධර්මානුකූලව කියනවා නම් මනස. මේ විද්‍යාත්මක පැත්තක් දාලා කියනවා නම් මොළේ.
මොළයයි මනසයි අතරේ ලොකු වෙනසක් තියෙනවා. ඒක අපි වෙනම සාකච්ඡාවක් කරන්න ඕනේ. මෙතන මම ඒක පැහැදිලි කරන්න එක අදහසෙන් එක තේරුම් කිව්වේ. අපේ සමාජයකට කියන්නේ ඔළුව. මෙයාගේ ඔළුව හොඳ නැහැ. ඒ ඔළුව කියන්නේ කොණ්ඩේ නෙවෙයි. ඒක ඇතුලේ තියනවාය කියලා අපි හිතන එක. එහෙම නැත්නම් හෙඩ් එක. එහෙම කියනවා. එතකොට හෙඩ් එක ක්ලියර් කරගන්න, ක්ලීන් කරගන්න, සැහැල්ලු කරගන්න, පැහැදිලි කරගන්න දක්ෂ වෙන්න. ඒ කියන්නේ දැන් කෙනෙකුට දැන් ඔය මොලයක් ලැබිලා තියෙනෝනේ. දැන් එක පන්තියක ළමයි 40 පන්තියක විද්‍යාලයක තමයි කීයක් දෙනෙක් වගේ ඉන්නවද දරුවෝ? 45ක් ඉන්නවනම් එතකොට උගන්නන ටීචර්, උගන්නන හාමුදුරුවෝ දන්නවා මම මේ කියනවාට 45ටම මේක තේරෙන්නේ 45 විදිහකට කියලා. මොලේ තියෙන ගුරුවරු ගන්නනකොට ඒ ගුරුවරයා දන්නවා. හාමුදුරුවෝ ගන්නකොට හාමුදුරුවෝ දන්නවා. ඒගොල්ලන්ගේ මොලේ තරමනුව, හිතේ තරමනුව තමයි ඒක වෙන්නේ. එහෙම හිතක් ඔබට ලැබුණේ පෙර සංසාරේ උපන්න ආත්මවල ඔබ අනික් කෙනාට දැනුම දීලා තියෙනවා. ඒගොල්ලන්ගේ හිත අවුල් වෙච්ච තැන්වලදී ඔළුව නිරවුල් කරලා දීලා තියෙනවා. ඔයා කේන්ති ගන්න එපා මෙන්න මේකයි ප්‍රශ්නේ මේකයි ප්‍රශ්නේ කී කතා කරලා. ගැටුම් වලට යනකොට ඒව निराකරණය කරලා තියෙනවා. දුර දකින්න විදිහට ඒගොල්ලන්ත් කතා කරලා ඒව දීලා තියෙනවා. ඒ දැනුම ඔබ සමාජයට දුන්න නිසා ඔබට අද දැනුම සහිත මොලයක් ඇවිල්ලා තියෙනවා. ඒ මොලේ එක එක මට්ටම්. දුන් දෙන්නේ ලැබෙන්නේ ඔබ සමාජයට දුන්න යහපත් දේ නිසා ඔබට ලැබිලා තියෙනවා. දුන් දේ ප්‍රමාණය අනුව ලැබිලා තියෙනවා. ඒ කියන්නේ එක එක්කෙනාට එක එක මොළ. ඔබට ওই මොලේ ආවේ ඔයාගේ අම්මයි තාත්තයි සල්ලිකාරයෝ හින්දා නෙවෙයි. අම්මලා තාත්තලා සල්ලිකාර ගොඩක් සමහර අම්මලාට මොලේ නැති දරුවෝ, මොලේ අහුල් දරුවෝ, මොළ ඔටිසම් දරුවෝ එහෙම උපදිනවා. ඔබට මොලයක් හම්බෙලා ඉවිල්ලා තියෙනවා. ඔබට ওই මොලේ ආවේ, මනස ආවේ ඔබේ අම්මා ඔබ ලොකු ඉස්පිරිතාලෙක උපන්න හින්දා නෙවෙයි. ලොකු ඉස්පිරිතාලවල මානසික අඩු, නිකම් මනෝ අඩු, මොලේ අඩු, ඔටිසම් වගේ ඔගේ විවිධ ආබාධ ළමයින්ට හම්බෙනවා. ඒත් ඔයාලට හොඳ මොලයක් තියෙනවා. ඔයාලට මොලයක් තියෙනවා. ඒ මොලේ ලැබුණේ ඔබේ පෙර පිනට. දැන් අපි හිතුවනම් ඔය පිනට හම්බෙන එක නෙවෙයි සල්ලි වලට ගන්න එකක් කියලා. නේ? දැන් මොලේ සල්ලි වලට ගන්න එහෙම කරන ඔන්න දැන් දොස්තර ගෙලියා නෝනට බබා හම්බෙන්න ඉන්නවා. කොල්ලට මොලයක් නැහැ තාම. මෙන්න මේ බ්‍රෑන්ඩ් එකෙන් හොඳ එකක් අරන් එන්නකෝ පාමිෂන් කියලා සල්ලි. ඒකට තාත්තට පාන්නේ කියන මම හොඳ මොලයක් ගන්න නම් හොඳ බ්‍රෑන්ඩ් එකක් ගන්න නම් සල්ලි ගොඩක් දෙන්න ඕන. පාමිෂන් ලොකු එක ගණන්නේ පාමිෂන් බෙහෙත් එහෙම ගණන්නේ දැන්. ඉතින් ඔය සමහර මැති ඇමතිවරුන්ට නම් හොරෙන් කාපු සල්ලි තියෙන හින්දා ඒගොල්ලන්ගේ දරුවන්ට හොඳම මොලහයි කරන්න තිබුණා. සමහර මොලේ නැති වැඩ කරනනේ ඒගොල්ලන්ගේ දරුවෝ. දැන් ඔබට එහෙම සල්ලි වලට ගන්න උනේ නෑ. ඔබ පෙර කරපු පින නිසා ස්වභාව ධර්මයේ විසින් හම්බුන මොලය. හැබැයි ඒ හම්බුන ඔබ මතක තියාගන්න ඕන. මොලේ අවුල් කරගන්න තාන. කේන්තියෙන් අවුල් කරගන්න පුළුවන්. ඉරිසියාවෙන් අවුල් කරගන්න පුළුවන්. මාන්නෙන් අවුල් කරගන්න පුළුවන්. උඩඟුකමෙන් අවුල් කරගන්න පුළුවන්. තණ්හාවෙන් අවුල් කරගන්න පුළුවන්. රාගයෙන් අවුල් කරගන්න පුළුවන්. ද්වේෂයෙන් අවුල් කරගන්න. ඒ කිසි කෙනෙකුට අයිතියක් නැහැ තමන්ගේ ඔළුව අවුල් කරගන්න. එහෙම ඔබ අවුල් කරගන්න පුරුද්දක් තියෙනවා නම් ඔබ අවුල් කරගන්නව නම් ඔබට එන ආත්මවල එන මොලේ මොන වගේද කියලා හිතන්න. මට කේන්ති ගියොත් මම දැන් මම ධර්ම දේශනා කර ඉන්න මට කේන්තියක්. ඉතින් මන් දිහා බලාගෙන ඉන්න අනිත් හැම කෙනාගේම ඔළුව අවුල් වෙනවා. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. ඒ කියන්නේ මම කේන්තිය දුන්න කියන එක. මම තරහින් ඉන්නවා ගෙදර. අම්මා කන්න කිව්වට කන්නේ නැහැ. නානකොට නාන තරහින් ඉන්නවා.
එතකොට අම්මගේ ඔළුව වික්ෂිප්ත වෙලා යන්නේ. කොල්ල තරහින් ඉන්නේ මොකද දන්නේ? ඒ කියන්නේ කොල්ලා තරහ දුන්නා කියන්නේ. ටීචර් පන්ති ඇවිල්ලා උගන්වනවා. ටීචර්ට තද වෙනවා. ඒ ටීචර් කේන්ති යනකොට ළමයි ටික ඒ කියන්නේ ටීචර් කේන්තිය තරහව දුන්නා කියන්නේ. දුන්න හින්දානේ මොන්නේ. දුන් දේ තමයි ලැබෙන්නේ. එයාට එයාගේ ජීවිතේ ලැබෙන්නේ තියොද මොන තමාර වෙනවා ගිනි පොක් ගාය. මොකක් හරි කිව්වම කේන්තිය. මොන හරි කිව්වම තද වෙනවා. මොන හරි කිව්වම කෑ ගන්න. කියවනවා. ඈ දැන් ඇත්තටම දැන් පිස්සෙක් ඉස්සරහ නම් පිස්සු අය කියවනෝනේ තනියම. එතකොට අපිට මෝ පිස්සයි. දැන් පිස්සෙද කියලා කියන්නේ. ඌ අන්තර්ජාලයේ කෙනෙක් එක්ක කතා කර කර කියවෙන්නේ. දැන් මේ තනියෙන් කතා. මොකද ඒක පිස්සුද? දැන් පිස්සුනේ වෙන්නේ තාක්ෂණයේ ඉඳ පිස්සෙක්වත් හොයාගන්න බෑ. තාක්ෂණය තමන්ගේ මනස, තමන්ගේ ඔළුව, තමන්ගේ හිත, තමන්ගේ හෙඩ් එක අවුල් කරගන්න හොඳ නැහැ. හෙඩ් එක අවුල් වුණ ගමන් සෙට් එකම අවුල්. ඒ වගේ අවුට් සෙට් තියෙනවා අපේ. අවුට් කියන සෙට් ගිහි ගෙවල් වල සමහරට අම්මා ඉන්නව ලස්සනයි හොඳට මොන හොඳට හදලා කොණ්ඩේ පියලා එන ඇතුලේ සෙට් එක අවුල්. පොඩ්ඩක් නැත්නම් සමහර ඒ අම්මට තාත්තට හම්බෙච්ච දරුවෝ ඉන්නවා පොඩ්ඩක් නැත්නම් සෙට් එකක් අප්සෙට් කරනවා. ඒ පුරුද්දට ඉස්කෝලේ ඇවිල්ලා අප්සෙට්. ඉස්කෝලේ ඇවිල්ලා ගියා වෙනයක් තියෙන්න බෑ. වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ එයාගේ පව්කාරකම. අර දරුවා මට කිව්වලා දුන්නේ ඒ දරුවා කිව්වා අපේ එයා දන්නවා මේක. කේන්ති ගන්න හොඳ නැහැ කියන එක දන්නවා. ඒකනේ මට කිව්වේ. අපේ නාගරනේ මගේ කරුණේ මට කේන්ති ගියා. ඒ වෙලාවේ මං ගැහුවා. ගෙදරේ මිනිස්සයා මැරුණා. දැන් මෙයා ඒකට උසාවිය ගියාම උනත් ඉතින් උසාවියෙන් වරදකරු වෙන හැම කෙනෙක්ම වැරදි කරපු අය කියලා මම පුජ්‍යලිකව පිළිගන්නේ නැහැ. නමුත් රට පිළිගන්නවා. උසාවියේ තියෙන තර්කත් එක්ක යන තර්කානුකූලව හොයන සත්‍යයක්නේ. බුදුබණේ කියන්නේ අපි සත්‍ය හොයන්නේ තර්කානුකූලවනේ. බුදුබණේ කියන්නේ තර්කානුකූල වූ සියල්ල සත්‍යය නොවේ. හැබැයි සත්‍යය නම් තර්කානුකූල තමයි. ඒ කියන්නේ තර්කානුකූල උණයි කියන තරමින්ම කියවෙන්නේ ඒක සත්‍ය කියලා. අසත්‍ය දේ උනත් තර්කානුකූලව ගොඩනගන්න පුළුවන්. අසත්‍ය දේ උනත් තර්කානුකූලව කපටියෙකුට, කෛරාටිකයෙකුට, කපටි දරුවෙකුට, කපටි නායකයෙකුට තර්කානුකූලව සත්‍ය වගේ වෙන්න පුළුවන්. ඉතින් මට අර දරුවා ගැන දුකක් හිතුණා. නමුත් ඉතින් මට කරන්න දෙයක් නෑ. යන්නේ ඉතින්. එයාට විනාඩි 5ක් තව ඉවසීම පුහුණුනා. ඉවසීම කියන්නේ මනසේ ඇතිවෙන ආවේග තත්ත්වය. ඕන කෙනෙකුට එන්න පුළුවන්. හැබැයි Taman දැනගන්න ඕන මගේ හිත අවුල් වුණා. දැන් අවුලෙන් ඉන්නේ. ඔළුව අවුලෙන් ඉන්නේ. බුද්ධ ආගමේ කියනවා පංචශීලයේම කියනවා ඔළුව අවුල් නම් කටින් වචන එළියට දාන්න තහනම්. මම දන්නේ ඔයගොල්ලෝ දන්නවද කියලා. නොදන්නව නම් අධි කරගන්න. ඔළුව අවුල් නම් වචන එළියට දාන්න තහනම්. බුද්ධ ආගමේ බෞද්ධයන්ට බෞද්ධ ආගමවලට බෞද්ධ කිහියයට තුනුරුවන්ට තුන්දොර පුජ කරපු හැම කෙනාට ඔක්කොම ගැන වල හිතන්න ඕනේ. ඔයාගෙන විතරක් හිතුවාම ඇති. අරයාගේ හිත කොහොමද? අරයාගේ හිතේ ඕනේ අපිට. ඒක අපේ ඩියුටියෙන් පිට. Taman ගැන හිතුවාම Tamanගේ මනස ගැන හිතුවාම ඇති. ඔළුව කේන්තියකින් දැන් ඉස්සර අපේ අම්මලා තාත්තලම අම්මා මොකක් හරි කියනකොට තාත්තා කියනවා මට ඇහිලා තියෙනවා. දැන් මම ටිකක් ඔළුවේ ප්‍රශ්න ගොඩක් ඉන්නේ. ඔක අපි පස්සේ කතා කරමු. කියලා ඒක කල්ලා. කේන්ති කියලාට වැඩ කල් දාන. කේන්ති කියලා ඉතින් මම අරකට ගහනවා. මගේ කල් දාන. හෙට ගන්නවා, ලබන සුමානේ ගන්නවා, ලබන අවුරුද්දේ ගන්නවා. මම උපාධියක් කරනවා ඔකට දෙනවා එක. නරක සිතුවිල්ලක් ආවම කල් දැමීමට කමක් නැහැ. යහපත් සිතුවිල්ලක් ආවම කල් දානවා නම් එතන අවුලක්. යහපත් වැඩේ වෙලෙම කරන්න ඕන. බුදුබණේ කියන්නේ වෙලෙම කරන්න ඕන. වැඩේ වෙලෙම කරන්න ඕන. හැබැයි ඒක වැඩේ වෙලෙම කරන්න ඕන කියන්නේ යහපත් ඒවා.
අයහපත් ඒවා අනිත් පැත්ත. දැන් මම ගාවට මේ තරුණ දරුවෙක් මගේ බණක් අහලා අවුරුද්දකට විතර පස්සේ ආවා මම කතා කරා. සාදු මට හොත්තම තරහකාරයෙක් ඉන්නවා. මම මේ බලන්නේ මිනිහට මනි ඕඩර් එකක් මාසෙකට සැරයක් යවන්න කියලා. පොඩි සල්ලි ටිකක් යවන්න. ඒ කියන්නේ තරහගෙන කතා කරනකොට ගහන්න හිතෙනවා. කතා කරනකොට ඒගොල්ලන් පිට කරපු දේවල් පින් පවවනෝනේ කියන්නේ. පිපවනෝනේ. සමහර අය කතා කරනකොට කට හඬක් ලස්සනයි, අදහසුත් ලස්සනයි. සමහර අය කතා කරනකොට කට හඬේ ලස්සනකුත් නැහැ, අදහස් වල ලස්සනකුත්. ඒ පොඩි ඔයා කොතනද ඉන්නේ කියලා හිතලා බලන්න. ඔයා ඉන්න තැන මොන ප්ලේස් එකේද මං ඉන්නේ? අනිත් එකනාගේ ප්ලේස් බලන්න යන්න ඕනේ. මොකද ඔයා තරගයක් විනිශ්චය කරන්නේ නැහැ. තරග විනිශ්චය කරන කෙනාට ඒක කමන්නේ නැහැ. මොකද නිකන් අපිට එක එක්කෙනා ගැන විනිශ්චය කරන තමන් ඉන්න තැන බලාගත්තාම ඇති. තමන් යා යුතු තැන බලාගත්තාම ඇති. හඬ. එතකොට ඒ හඬ උගුරු දණ්ඩ මේ කටහඬ ස්වරාලය වොයිස් බොක්ස් මේවා ඔබට ලැබුණේ ඔබේ සල්ලිකාරකමට නෙවෙයි. ඔබේ අම්මා තාත්තගේ සල්ලිකාරකමට නෙවෙයි. ඔබ ඉගෙන ගත්ත පාසලේ සර් ප්‍රින්සිපල් ලොකුව හොඳට වැඩ කරපු හින්දා නෙවෙයි. ඔබේ කටහඬ තියෙන්නේ. ඔබේ කටහඬ තියෙන්නේ. ඔබ පෙර සංසාරේ මිහිරි දේවල් අනිත් අයට දුන්න නිසා. මිහිරි පළතුරු, මිහිරි අදහස්, මිහිරි දේවල්, හිත්සන මිහිරි දේවල් දුන්න අයට මිහිරි අර්ථවත් දේවල් දුන්න අයට මිහිරි ආවයි අදහසුයි දෙකම. කටහඬ ලැබුණ එක පිනක්. ඒකෙත් එක කැටගරි එක ඔබ මොන කොටේද ඉන්නේ කියලා බලන්න. සමහර අය කතා කරනකොට කටහඬ ලස්සනයි, කතා කරන අදහස් ලස්සනයි. අදහස් තියෙන එක ඔළුවේ. සමහර අය කතා කරාම අපේ ප්‍රශ්න ඉවරයි. සමහර අය ඇවිල්ලා දැන් අපි කතා කරන්නේ අපාලොකු ප්‍රශ්න වලින් නේ අඬා කියලා කියනවා. අහන්න මේකට නම් ප්‍රශ්නයක් නෑ, ඒකට විසඳුමක් නෑ අපේ ආදරණ. නෑ මේ තියෙන විසඳුම. මෙහෙම කරා මේ තව විසඳුම. ඒ කියන්නේ බුද්ධ ආගමේ වැඩි ප්‍රශ්න නෙවෙයි, උත්තර වැඩි. හැම ප්‍රශ්නයකටම උත්තර එකකට වැඩි සංඛ්‍යාවක් තියෙනවා. උත්තර ගොඩක් තියෙනවා කියලා පේන්නේ මොලේ හොඳට වර්ධනය වෙච්ච අයට. ඒ කියන්නේ මොලේ වර්ධනය වෙනවා කියන්නේ සමාජ ජීවත් වෙන අයට. අර අත් දෙකට කියනෝනේ එළියට ගත්ත මොලේ කියලා කියනෝනේ. ඒ කියන්නේ අත් වලින් වැඩ කරන්න සමාජේ වැඩ කරන්න පෑදෙන්නේ මොලේ. මොලේ පෑන්නේ අත් දෙකින් ලබන. දැන් මට විදුහලකට මගේ ගෝවි පොලක් හැදුවා. ගෝවි බීජ ගෝවි වගාව දෙයක්. වගාව අපි ඉතින් අපේ නායකයෝ කරන්නේ අපේ නායකයෝ ඔක්කොම රටින් එනකම් බලන් ඉන්නවනේ ටීවී එකේ බලන්න. ඔන්න බොහොම දෙල්ලමක් කියනවා. ඔන්න දෙත එනවා තරන්නේ කියලා අපිට වෙනවා. ඔන්න ඩීසල්ලමක් කියනවා කියන අපි දාටෝ ඩීසල් එක. අනුන්ගේ එනකම්ම බලන්න. කෑමත් එහෙමයි, බීමත් එහෙමයි. අපිට බැරි දේ ආවගත්තර කමක් නැහැ. අපිට හදා ගන්න පුළුවන් ඒකට. ඔන්න පරිප්පුල නැවක් කියනවා. ඔන්න පරිප්පු කියනවා. ඔන්න බණ්ඩක්ක නැවක් කියනවා. බණ්ඩක්ක කියනවා. ඔන්න ඇපල් නැවත පේර මෙහි ඉපදෙනවා පේරට. ඒ කියන්නේ මොලේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපේ මාසල් වල දරුවන්ගේ තියෙනවා. ඒ මොලේ ප්‍රශ්නේ සමහර අම්මලගේ තියෙනවා, සමහර තාත්තලගේ තියෙනවා, සමහර ගම් ප්‍රධානීන්ගේ තියෙනවා, සමහර ආම්දුරන්ගේ තියෙනවා. ඒක කවුරු තියෙනවා. එතකොට අපේ කටහඬත් අපේ අපි දීපු දේ යනවා අපිට ලැබිලා තියෙනවා. දුන් දේ යනවා ලැබිලා තියෙනවා අපිට ලැබිලා තියෙන දේ පිනට ලැබුණු හඬ සමාජයේ යහපත පිණිසයි යොදවන්නේ. අයහපත පිණිස දෙවොත් ඊගාවාත්ම එක්ක හඬ අවුල් වෙනවා. එක්ක හඬ ගොරෝසු වෙනවා. එක්ක කතා කරන්න බැරි වෙනවා. කටින් කරන්න ඕන වැඩ නතං කම්මං කතං සාදු. අඬ තැවි දුක් වෙවි
ඉන්න නොවන වචන විතරක් තෝරලා බේරලා කතා කරන්නේ. ඒවට කියන්නේ වචී කම්ම, මනෝ කම්ම, ඊගාවට කාය කම්ම, කයින් කරන වැඩ. කයින් කරන වැඩ. කයින් කිසියම් කෙනෙක් වැඩක් කරනවයි කියන්නේ එයාගේ මනස ඒ තියෙන தත්ත්වය රඟපාලා පෙන්නනවයි කියන්නේ. කතා කරනවයි කියලා කියන්නේ එයාගේ මනසේ තියෙන ඒවා සවුන්ඩ් එකකින් එළියට දානවා කියන්නේ. එයාගේ කෙනෙක් ඇවිදිනකොට, කෙනෙක් යනකොට, යන විදිය, ඇඳුම් පැළඳුම් අනුව එයාගේ මනස කියන්න පුළුවන්. කෙනෙක් ඇවිද පරචිත්ත විඥානනේ තියෙන කෙනාට හොඳටම පුළුවන්, ඒව නැති මටත් පුළුවන් කියන්නේ. ඒ කියන්නේ ඒ හැසිරීම, ඒ කියන්නේ මනසේ තියෙන සිතිවිල්ල තමයි කායික ක්‍රියාත්මක කරන්නේ. ඔළුවේ කලබලයක් තියෙනවනම් අපි ගමන් කරන්නේ වෙන විදියට. ඔළුව රිලැක්ස් වෙනකොට අපි කොහොමද දැන්පත් වෙන්නේ? අපේ වැඩ, කය, ක්‍රියා වෙනස් වෙනවා. මනස තමයි ඒවට තීරණය කරන්නේ. දැන් වෙලාව පැයයි විනාඩි 5යි. පැයක් පණිවුවා නැති කියලා මම මේ බණ නවත්තන්න හදන්නේ. මං අද පොසොන් ගැන කියන්න කියලා හිතන් ආවා. මේ දරුවෝ දැක්කහම මට පොසොන් ගැන දන්න හින්දා ඒ ගැන මම වැඩි කියන්න ගියේම නෑ. වචනේ විතරයි කිව්වේ. මම ඔබට කිව්වේ ගාථාවක් මාතෘකාවකදී නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති යස් අස්ස අසුමකෝ රෝදං විපාකම් පරිසේවති. මේක අමාරු වැඩක්. තමන් හිතවිල්ලක් හිතනකොට ඒ හිතවිල්ලේ ක්‍රියාත්මක කළොත් ඒකේ විපාකය මොකක්ද කියලා තමන් හිතන්න කියන්නේ. අමාරුයි. ප්‍රතිඵලෙ හිතන්න බෑ. නමුත් හිතන්න පුරුදු වෙන්න ඕන. මේ විදිහේ වැඩක් කළොත් මම ඉගෙන ගන්න කාලේ මම රස්තියාදු ගැහුවොත් මගේ අනාගතයේ රිසල්ට් එක මේකයි. කල්ලාතුව හිතලා දැන් ඉගෙන ගන්න යොසුසු. වචනය කතා කරනකොට කතා කරන වචනේ මම මේ වචනේ කිව්වොත් මොන වගේ එකක් වෙයිද? මොන වගේ ප්‍රතිඵලයක් ලැබෙයිද කියලා හිතලා ප්‍රතිඵලය ගැන හිතලා මේ වචනේ කතා කරන්න ඕනේ. ඒක කරන්න ඕන මොලයක් ඕන. ක්‍රියාව කරනකොට ප්‍රතිඵලය ගැන හිතන්න. ක්‍රියාවෙන් පස්සේ තමයි ප්‍රතිඵලය එන්නේ. ප්‍රතිඵලය එන්න ඉස්සෙල්ලා තමයි ප්‍රතිඵලය ගැන හිතන්න ඕන. මට විභාගෙ ලියලා ළමයි කිව්වා සාද මට A8යි B එකක්වත් තියෙන්න ඕනේ. ඒක දන්නේ. නෑ සාද මම ලිව්වා මම හොඳට පාඩම් කරලා ලිව්වා ඒ අනුව ප්‍රතිඵල එනවා. ඊට පස්සේ ප්‍රතිඵල ආයෙත් පස්සේ මේ දරුවා මට රිසල්ට් එක ගැන ලැබෙනවා. A8යි B එකයි. ඒ කියන්නේ එයා ඉච්ඡර ලස්සනට මේ අධ්‍යාපන වැඩ ටික සැලසුම් කරගෙන හොඳට ලියනවා. සාමාන්‍ය ළමයෙක් දන්නේ තමන් ලියුවා ප්‍රතිඵලේ දන්න අය බලලා විෂය දන්න අය ප්‍රවීණයෝ බලලා ඒව කම්පියුටරයිස් කරලා තමයි එවන්නේ. ප්‍රතිඵලේ දන්නේ. නමුත් මේ දරුවා වැඩ කරපු විදිහ අනුව එයා ප්ලෑන් කරලා සැලසුම් කරලා කරපු නිසා එයා අනුමාන කළා. අනුමානය කියන්නේ සත්‍ය නෙවෙයි. ඇතැම් අනුමානයක් සත්‍යයක් වෙන්න පුළුවන්. ඒ දරුවා කියන කාරණේ නේද? ඒක සත්‍ය උනා යාට. එයාට හැම කෙනාගේම අනාවැකි කියන්න බෑ. එයාගෙන අනාවැකි කියන්න පුළුවන්. උනා එයා කරපු වැඩ එයා දන්න නිසා. ඉතින් ඔබට අද මේ පොසොන් පුර 15 දවසේ බුදුහාමුදුරෝ දේශනා කරපු අමාරු වැඩක් තමයි අමාරු අභ්‍යාසයක් තමයි මම දෙන්නේ. ඒක ලබන පොසොන් වෙනකන් හරි මේ පොසොන් සතියේ හරි අද දවස් විතරක් හරි ජීවිත කාලෙම පුළුවන් නම් එහෙම හරි කරන්න පුළුවන්ද කියලා බලන්න. මනසින් මනෝකර්මයක් කරනකොට එහි විපාකය මේ වගේ වේවි කියලා ප්‍රතිපාකය හිතන්න. ඒක හොඳයි නම් කරන්න. වචනයක් කතා කරනකොට මම මේ කතා කරන වචන අනුව ප්‍රතිඵලයේ මට මේ වගේ වෙයි කියලා හිතන්න. ඒක හොඳ එකක් නම් කරන්න. කාය කම්මයක් කරනකොට උදේ නැගිටිනකොට ගෙදර වැඩ කරනකොට තමන්ගේ ප්‍රතිඵලය මේ වගේ වෙයි කියලා හිතන්න. ඒක යහපත්
කියලා හිතනවා නම් කරන්න. ඒ කියන්නේ Tamante එක හිතෙන්නේ නැත්නම් වැඩිහිටියකින් අහන්නත් ඕන. අහලා මොකද දැන් සමහර වෙලාවට මන් නිදා ගන්නවාද ඉස්කෝලේ යන්නේ නැහැ කියන. ඒක යහපත් නිබන් තනියම හිතනවා. Tamanටම වාසියට හිතෙන්නේ. ආයෙ නැතිද? එහෙම කරන්නේ යන්නේ නැහැ මොලේ තියන අය. අද මගේ ධර්ම දේශනාව මම මෙතකින් අවසන් කරනවා. ඔය කාරණාව ඔබ හිතට ගනීවි කියලා මම හිතනවා. පොතට ලියා ගනීවි කියලා මම හිතනවා. උදේ හවස බලාවි කියලා මම හිතනවා. ඒ විදිහට වැඩ කරාවි කියලා හිතනවා. මල්ලිලාටත් ඒවා කියලා දේවි කියලා හිතනවා. අම්මටත් තාත්තටත් ඒවා කියලා දේවි කියලා හිතනවා. ඔබගේ මාසා ජීවිතයේ තුල සාර්ථක දරුවෙක් වේවි කියලා මම කල්පනා කරනවා. අද පොසොන්පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන විදුහල්පතිතුමා නියෝජ්‍ය සහකාර විදුහල්පතිවරු 9 ශ්‍රේණි බාර ගුරුවරු ගුරුමෑණිවරු පියවරු ඒ වගේම පාසලේ සියලුම අය එකතු පහද වෙලා පොසොන් පොහොය නිමිති කරගෙන ධර්ම දේශනාවේ සිද්ධ කරනවා. ඒ බණට එක කාරණාවක් කිව්වා මොකක් හරි කරනකොට ඒක ප්‍රතිඵලය ගැන හිතලා වැඩ කරන්න පුරුදු වෙන්න. දැන් මේ බණ අහලා සිල්වතුන් බවට පත් වෙලා මේ සිද්ධ කරගත්ත සියලුම පුණ්‍ය මහිමයන් මේ විදුහලේ ඔය දරුවන්ගේ නමින් නැසීමිය පරලෝකයේ ඒ සියලුම ඥාතිවරු මිය පරලෝකයේ සිහි කරලා මතක් කරලා සිද්ධ කරගත්ත පින් අනුමෝදන් කරන්නටයි හදන්නේ. සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා. දුක්ඛිත ස්ථානයේ සිටිනවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා. සුවපත් භාවයේ සිටිනවා නම් මේ පින් අනුමෝදන් වෙලා ලබාගත්තා වූ සැප සම්පත් තවදුරටත් වඩා වර්ධනය කරගනිත්වා. මිය පරලෝකීය ඥාතීන් පින් අනුමෝදන් වෙත්වා කියලා කල්පනා කරගෙන සාදු ලෝකයේ ශාසනය ආරක්ෂා කරන අපව ආරක්ෂා කරන සියලුම දෙවියන්ටත් පින් අනුමෝදන් කරනවා. දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා. අපිට වැළඳලා තිබෙන ග්‍රහ දෝෂ, ග්‍රහඵල, ග්‍රහතරෝ වලින් පැමිණෙනා සියලු ග්‍රහ විෂ දුරින් දුර වේවා. හිසේ සිට දෙපතුල දක්වා ඇතිවන සියලු රෝග, සියලු දෝෂ, අලසකම, කම්මැලිකම වැනි දෝෂ දුර වේවා. සියලු දෙවියෝ අප කරන කියන කටයුතු වලට ඇල්ම බැල්ම හෙළත්වා දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා කියලා කල්පනා කරගෙන සාදු කියනවා. සියලු දෙනා බඳ ගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං එසේනම් හෙට දිනේ පැවැත්වෙන පොසොන් පොහොය නිමිති කොටගෙන තර්ස්ටන් විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ ධර්ම දේශනාව මෙතකින් සමාප්ත වෙනවා. තෙරුවන් සරණයි.